අපි බලමු මධ්‍ය සැකසුම් ඒකකය ඔය මම ඉස්සෙල්ලා දීපු උදාහරණෙත් එක්ක දැන් මම ඉස්සෙල්ලා දුන්න උදාහරණය මොකද්ද හෝටලයක කිචන් එක මේ හෝටලේ කිචන් එකේ ඉන්නවා එක්සකියුටිව් චෙෆ් කෙනෙක් තව විවිධ දෙපාර්තමේන්තු තියෙනවා ඒ කිචන් එක ඇතුළේම පොඩි පොඩි දෙපාර්තමේන්තු තියෙනවා ඒ තියෙන දෙපාර්තමේන්තු වල වැඩ කටයුතු සියල්ල පාලනය කරන්නේ මේ එක්සකියුටිව් ෂෙෆ්ට ඕන විදිහට තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ ප්‍රොසෙසර් එක. මේ ප්‍රොසෙසර් එක ඇතුලේ එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් මේකකයේ ඇතුලේ තවත් දෙපාර්තමේන්තු තියෙනවා. තවත් කොටස් තියෙනවා. එයා ඇතුලේ ඉන්නෝ එක ප්‍රධානියෙක්. ප්‍රධානියෙක් ඉන්නෝ යාගේ ඇතුලේ. ඒ ප්‍රධානියා ගත්තොත් ප්‍රධානියට අපි කියනවා කන්ට්‍රෝල් යුනිට් එක. ප්‍රධානියට අපි කියනවා කන්ට්‍රෝල් යුනිට් එක. පාලන ඒකකය. කන්ට්‍රෝල් යුනිට්. පාලන ඒකකය. පාලන ඒකකය. මේ නමින්ම යමක් තේරෙනව නේද ඔයගොල්ලෝ? නමින්ම කිසියම් දෙයක් තේරෙනවනේ. මොන වගේ දෙයක්ද හිතෙන්නේ? තිසංග එනුලි මේ පාලන ඒකකය කියන එකෙන්ම මොන වගේ හැඟීමක් දෙන්නේ? මධ්‍ය සැකසුම් ඒකකය පාලනය කරන. ඔව්. මේ මධ්‍ය සැකසුම් ඒකකයේ සියලු පාලන කටයුතු සිද්ධ වෙන්නේ මෙන්න මේ පාලන ඒකකයේ. පාලන ඒකකය. right. තවත් කොටසක් තියෙනවා මේකේ. තවත් ලස්සන කොටසක් තියෙනවා. එයාට කියනවා මොකද්ද? එයාට කියනවා ලස්සන නමක්. ALU. ALU කියලා කියනවා. මොකද්ද මේ ALU කියන්නේ? අහලා තියෙනවද කලින්? අහලා තියෙනවද තිසංග? ඉස්කෝලේ ඇයි අහලා නැති ඉස්කෝලේ කරලා? යනුලි? ALU එක ගැන අහලා නැද්ද? යනුලි අහලත් නැද්ද? ALU කියලා කියන්නේ arithmetic and logical unit. Arithmetic and logical unit. ALU. එහෙමත් නැත්නම් මෙයාට කියනවා අංක ගණිතමය සහ තාර්කික ඒකක. අංක ගණිතමය සහ තාර්කික ඒකක. අංක ගණිතමය සහ තාර්කික ඒකක. මේ වචනෙන් මොකක්ද අදහස්? මේ වචනේ දැක්කහම තිසංග
මොන වගේ අදහසක්ද ඔයාට එන්නේ? අංක ගණිතමය සහ තාර්කික ඒකක. ගණිතමය ඔව්. මේ මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙනවා වෙනම කොටසක් ALU. අපිට එන සියලු ගණිතමය සහ තාර්කික ගැටලු මෙයා දෙනවා කොතෙන්ටද මේ ALU එක. arithmetic and logical unit එක. එන ගණිතමය ගැටලු ටික ඔක්කොම විසඳන්න කියලා. ඒකෙන් තමයි මේ ගණිතමය ගැටලු සියල්ල විසඳන්නේ. ඇයි මේකේ ගණිතමය ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ? මේ මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ සිද්ධ වෙන්නේ ගණිතමය ක්‍රියාවලියක්. මොකද අපි කොච්චර මේ වචනෙන් දේවල් කිව්වත් අපි කීබෝඩ් එකෙන් ටයිප් කරනවා වර්ඩ් එකේ ලියුම ඒ ලියුම ටයිප් කරාට පරිගණකය ඒ සියල්ල තේරුම් ගන්නේ ගණිතමය භාෂාව. ගණිතමය භාෂාව මොකක්ද ඒ තේරුම් ගන්න ගණිතමය භාෂාව? යාන්ත්‍රික භාෂාව. කියන්නේ එක බිඳුව. ඔව් එක බිඳුව. එහෙම නැත්නම් බයිනරිස්. එක බිඳුව. එහෙමත් නැත්නම් බයිනරිස්. වලින් තමයි මෙයා මේ සියලුම දේවල් ටික තේරුම් ගන්න. අපි මොනවා කිව්වත් මෙයා මේ සියල්ල තේරුම් ගන්නේ බයිනරිස්. එතන මේ බයිනරිස් වලින් වෙන එහෙම නැත්නම් මේ මොනවාද දීමය සංඛ්‍යා වලින් වෙන සියලුම කාර්යයන් මෙයා දෙනවා මේ අංක ගණිතමය සහ තාර්කික ඒකකයට. අංක ගණිතමය සහ තාර්කික ඒකකයට දෙනවා මේ ගණිතමය කාර්යයන් සියල්ල සිද්ධ කරන්න. මෙන්න මේ අංක ගණිතමය සහ තාර්කික ඒකකයෙන් ඒ අදාළ කාර්යයන් ටික සිද්ධ කරනකොට මෙයාට එතනත් ඉන්නවා සහායකයෙක් මේ පාලන ඒකකයට කන්ට්‍රෝල් යුනිට් එක. කවුද ඒ සහායකයා? මේක ඇතුළෙත් ඉන්නවා එක්කෙනෙක්. සහායක ඩැනි කෙනෙක් ඉන්නවා. එයාට කියනවා මෙමරි රෙජිස්ටර්ස් කියලා එක්කෙනෙකුත් තියෙනවා. මෙමරි රෙජිස්ටර්ස් එහෙම නැත්නම් මෙමරි රෙජිස්ටර්ස්. මෙයාට අපි සිංහල භාෂාවෙන් කියනවා රෙජිස්ටර් කියලා. රෙජිස්ටර් මෙමරි රෙජිස්ටර්ස් කියලාම මතක තියාගන්න. සිංහල භාෂාවෙන් කියනවා රෙජිස්ටර්.
register රෙජිස්ටරයි. එතකොට අපි බලමු කොහොමද කියලා වෙන්නේ. දැන් කාර්යභාර මම මේක ඇතුලේ තියෙන දෙපාර්තමේන්තු ටික තමයි කිව්වේ. ප්‍රධාන පාලනයක එකක් තියෙනවා. එයාට කියනවා controlling unit කියලා. right. දැන් මේ අංක ගණිතමය සහ තාර්කික ඒකකය තුල තමයි පරිගණකයේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. බොහෝමයක් කාර්ය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොකද පරිගණකයේ මේ ගණිතමය භාෂාවක් එක්ක ගණිතමය භාෂාවක් මුල් කරගෙන වැඩ කරන නිසා, යාන්ත්‍රික භාෂාවක් මුල් කරගෙන වැඩ කරන නිසා වෙන මේකේ සිදුවෙන සියලුම කටයුතු සිද්ධ වෙන්නේ ගණිතමය ආකාරයෙන්. අපිට පේනුනට මේ විෂුවල්ස් ඉස්සරහට අපි මේ කතා කරන හැම දෙයක්ම මෙයා ගණිතමය කටයුත්තකට පරිවර්තනය කරගෙන තමයි ඇතුලේ මේ තොරතුරු සකසනය සිද්ධ කරන්නේ. එතකොට මේ පාලන ඒකකයෙන් කියන කාර්යභාරය මේ arithmetic and logical unit එකේ සිදු කරන්න එයා ඕන වෙලාවක සූදානම්. පාලන ඒකකයෙන් දෙන කාර්යභාරය සිද්ධ කරන්න. right. ඔන්න පාලන ඒකකයෙන් දැන් මෙයාට දෙනවා මොනවාරි වැඩක් කරන්න කියලා. මම තාම පාලන ඒකකයට එන දේවල් ගැන කතා කරන්නේ. පාලන ඒකකෙන් පාලන ඒකකයට ලැබිච්ච වැඩක් බාර දෙනවා කරන්න. එතකොට දැන් මේ වැඩේ කරන්න බාර දෙනකොට මෙයාට ඉන්නවා තව සහායකයෙක්. මොකටද සහායකයයි? මධ්‍ය සැකසුම් මේකකයට හිටිය සහායකයෙක් මොකටද? ඉස්සෙල්ලා අපි කතා කරා මධ්‍ය සැකසුම් මේකකයේ පොදුවේ ගත්තොත් මේ මධ්‍ය සැකසුම් මේකකයට හිටිය සහායකයෙක්. මොකටද හිටියේ? තොරතුරු ගබඩා කරගන්න. ඔව්. අත්‍යවශ්‍ය ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන දත්ත තොරතුරු ගබඩා කරගන්න. නිතර අත්‍යවශ්‍ය වෙන දේ. එතකොට මෙතනත් එහෙම එකක් ඉන්නවා දැන් ඇතුලේ. මම කියකනේ කිව්වේ මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ ඉන්නවා එහෙම කෙනෙක්. එයාට කියනවා memory registers. අර වගේ ලොකු එකක් නෙමෙයි, කෑෂ් එක වගේ ලොකු එකක් නෙමෙයි. නමුත් රෙජිස්ටර් සිංහල භාෂාවෙන් කියනවා රෙජිස්ටර්. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා memory registers කියලා කොටසක් මෙයා ගාව ඉන්නවා. අපි මේකට උදාහරණ ගත්තොත් ෆුඩ් සිටි එකක හරි එහෙම නැත්නම් සුපර් මාකට් එකක හරි කෑෂ් තියන්නේ කොහෙද? පොඩි නිතර අවශ්‍ය වෙන කෑෂ් කොහෙද තියෙන්නේ? නිතර අවශ්‍ය වෙන කෑෂ් කොහෙද තියෙන්නේ? පොඩි ගනුදෙනු වලට අවශ්‍ය වෙන කෑෂ් වෙනම තියෙනවා නේද? අර ඩ්‍රෝවර් එකේ දාලා. දැකලා තියෙනවද? පොඩි ඩ්‍රෝවර් එකක දාලා තියෙනවා කෑෂ්. අන්න ඒ වගේ තමයි මෙතන. නිතරම මේ අංක ගණිතමය හා තාර්කික ඒකකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන දත්ත උපදෙස් මේ මෙමරි රෙජිස්ටර් වල ගබඩා කරලා තියාගන්න ඕන මෙයාගේ කාර්යභාරය කෙරෙනකම් අවශ්‍ය වෙලාවෙදී මෙමරි රෙජිස්ටර් වලින් අංක ගණිතමය සහ තාර්කික ඒකකයේ වෙත මුදා හරින.
ඔන්න. මේ සියලු කරුණු කටයුතු සිද්ධ වෙන්නේ පාලනය වෙන්නේ කොහෙන්ද? පාලන ඒකකේ. මේ පාලන ඒකකයේ කියන විදිහට තමයි මේ ටික සිද්ධ කරන්නේ. පාලන ඒකකයෙන් එනවා පණිවිඩයක් හරි ALU එකට ඔන්න ඔයා මේ දේ දැන් කරන්න. ඔයාට මේ ගණිතමය ගැටලු ටිකක් තියෙනවා විසඳ ගන්න. ලොජික්ස් ටිකක් තියෙනවා විසඳ ගන්න. එහෙනම් ඔයා මේ ටික කරන්න පටන් ගන්න කියලා දෙනවා control unit එක ALU එකට. නැත්නම් arithmetic and logical unit එකට. right. එයා මේ වැඩ ටික කරන්න ගන්නකොට ටක් ගාලා මොකද්ද කරන්නේ? එයාට නිතර ඕන වෙන දත්ත සහ උපදේශ ටික එයා තියනවා සහායක දැනී ගාව. memory registers තැම්පත් කරලා. හරි ලේසි මෙයාට එතකොට. වැඩ ටික කරන් යන පහසුයි. ඕන වෙලාවට ටට්ටක් ගාලා මේ memory registers access කරලා එයාට ඕන දත්ත උපදේශ ලබා ගන්න. ඇයි අපිට දත්ත සියල්ල එන්නේ පිටින් කොහෙන්ද එන්නේ? මධ්‍ය සැකසුම් ඒකකයට මේවා එන්නේ පිටින්. පිටින් කියන්නේ කොහෙන්ද? පරිගණකයටත් පිටින් එන්නේ. ආදාන උපකරණ වලින්. ඔන්න දැන් බලමු ආදාන උපකරණ වලින් ලැබෙන ඒවා කොහොමද මේ මධ්‍ය සැකසුම් ඒකකේ ලබා ගන්නේ? මධ්‍ය සැකසුම් ඒකකේ පිටින් පිහිටලා තියෙනවා. මොකද්ද මධ්‍ය සැකසුම් ඒකකේ ළඟින්ම තියෙන්නේ? මධ්‍ය සැකසුම් ඒකකේ ළඟින්ම පිහිටලා තියෙන්නේ මොකද්ද? සසම්භාවී පිවිසුම් මතක. නෑ. ඒ අපි මුලදී කතා කරද්දි තමයි කියේ සසම්භාවී පිවිසුම් මතකය. සසම්භාවී පිවිසුම් මතකයටයි මධ්‍ය සැකසුම් ඒකකයට අතරින් ඉන්නවා එක්කෙනෙක්. මතක නෑ. වාරක මතකය. වාරක මතකය. ඔව්. RAM එක තියෙනවා. ඊට පස්සේ කෑෂ් එකක් තියෙනවා. පේනවද මේ අඳින එක ඔයාලට? යනුලි? පේනවද මම මේ අඳින එක? ආදාන උපකරණ වලින් දැන් ඔන්න එනවා දත්ත උපදේශ. මේ පැත්තේ අපි ඉන්පුට් කියලා ගමු. inputs when then keyboard mouse ආධාරයෙන් ඔන්න inputs එනවා මේක. inputs ආවට පස්සේ මොකද්ද කරන්නේ? ඒ දත්ත උපදේශ input කරන්නේ දත්ත සහ උපදේශ. මේ ලැබෙන දත්ත සහ උපදේශ ඉස්සෙල්ලාම ගබඩා වෙනවා කොහෙද? මධ්‍ය සැකසුම් ඒකකේ. ඔන්න මම මේ කොළ පාටින් ලකුණු කරනවා චූටි තිත් තියලා. දත්ත සහ උපදේශ තමයි මේ තියෙන්නේ. ඔන්න එනුලි බලා ගන්න. දත්ත සහ උපදේශ මම තව පාටකින් පාට කරනවා.
මේක මෙතනදිම තේරුම් ගන්න දරුවනේ මේ මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියන්නේ. එතකොට හරි පහසුයි ඔයාලට. රතු පාටිනුයි කොළ පාටිනුයි දෙකක් තියෙන මේ දත්ත මම ලකුණු කරලා තියෙන්නේ. මධ්‍ය සැකසුම් ඒකකයට ආදාන උපකරණ මගින් ආපු දේවල්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මොන දැන් මධ්‍ය සැකසුම් ඒකකය කරන්නේ. සෝරි මධ්‍ය සැකසුම් ඒකකය නෙමෙයි මේ සසම්භාවි පිවිසුම් මතකය. හොඳේ. මට මේක නිතරම පැටලෙන දෙයක්. සසම්භාවි පිවිසුම් මතකයට ආදාන උපකරණ මගින් මුලින්ම දත්ත එන දත්ත මුලින්ම එන්නේ මේ සසම්භාවි පිවිසුම් මතකයට. මධ්‍ය සැකසුම් ඒකකයට නෙමෙයි. සෝරි. එක මගේ අතින් වෙන වැරදීමක් නිතරම මට ඔක පැටලෙනවා. සෝරි. සසම්භාවි පිවිසුම් මතකය. ඒ කියන්නේ අර ඔය අර වචන ටික වෙන නිසා තමයි මට ඔක පැටලෙන්නේ ගොඩක් වෙලාවට. RAM එක කියන එක කියනවා නම් හරි. සසම්භාවි පිවිසුම් මතකයට එනවා දත්ත කොහෙන්ද? ආදාන උපකරණ මගින්. මේ ආපු දත්ත තමයි මම මේ පාට කීපකින් පාට දෙකකින් ලකුණු කරලා තියෙන්නේ. කොළ පාටින් සහ රතු පාටින්. ඊළඟට මේ සසම්භාව්‍ය පිවිසුම් මතකේ කරන්නේ මොකද්ද? මේ දත්ත වලින් මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාකාරීත්වයට නිතර අවශ්‍ය වෙන දත්ත ලබා දෙනවා. කොහෙටද? කාටද? වාරක මතකේ. අපි හිතුව මෙයාට මේ නිතර අවශ්‍ය වෙන්නේ රතු පාටින් තියෙන දත්ත ටික. right? රතු පාටින් තියෙන දත්ත ටික තමයි නිතර පරිභෝජනයට අවශ්‍ය. කාගේද? මධ්‍ය සැකසුම් ඒකකේ. මේ ඉන්නේ වාරක මතකයේ ඇතුලේ තමයි අපි. කැෂ් මෙමරිස්. ඔන්න. ඒ ටික ලබා දුන්න. දැන් මධ්‍ය සැකසුම් ඒකකය මේ දෙන්නත් එක්ක මෙයත් එක්ක ගනුදෙනු කරනවා. මේ මට මේ ටික ඕන වෙලාවට ඔයා දෙන්නකෝ කියලා වෙන්න දෙනවා. මෙයා ආයි මෙහෙන් ඇවිල්ලා සොයනවා. මේවා තියනවාද කියලා සොයනවා. right? ඔන්න. මෙහෙම කරන් යනවා. ඒ දෙක අතර නැත්තම් මේ මධ්‍ය සැකසුම් ඒකකේට අවශ්‍ය වෙන දේවල් මේ වාරක මතකේ නැත්තම් මධ්‍ය සැකසුම් ඒකකය ඊළඟට කටයුතු කරනවා. ගිහිල්ලා බලන්න එයාගේ යාළුවා ගාව අනිත් එක්කෙනා ගාව තියෙනවද කියලා. right. මොකක්ද අනිත් යාළුවා? සසම්භාවි පිවිසුම් මතකය. ඔන්න ওই විදියට මේ කරුණු කාරණා ටික සිද්ධ වෙනවා. දැන් මෙයාට ඕන දත්ත ටික ලබා ගත්තට පස්සේ කටයුතු කරන්න ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මේ දත්ත ටික මුලින්ම ගන්න කවුද? පාලන ඒකකය. පාලන ඒකකය තමයි මේ මධ්‍ය සැලසුම් ඒකකයේ ඇතුලේ එන දත්ත ටික ගන්න පාලන ඒකකය. ඔන්න ගත්තා. right.
පැහැදිලි නේද? පැහැදිලිද මේ කියපු කතාව? මම මේ කියලා ඇඳපු දේ පැහැදිලිද එනුලි? තිසංග ආදාන උපකරණ මගින් එනවා දත්ත හා උපදෙස්. ආවට පස්සේ මුලින්ම සසම්භාවී පිවිසුම් මතකය තමයි අරගන්නේ. අරගෙන මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාකාරීත්වයට නිතරම අත්‍යවශ්‍ය වෙන දේවල් එයා දෙනවා වාරක මතකයට, කැෂ් මෙමරි. අන්න එහෙම දුන්නට පස්සේ දැන් මේ මධ්‍ය සැකසුම් ඒකකයේ මේ ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. එතකොට බලනවා රයිට්. ඉස්සෙල්ලාම එයා ගනුදෙනු කරන වාරක මතකයත් එක්ක ගනුදෙනු කළා. වාරක මතකයේ නැති දත්ත එයා යනවා හොයන්න කොතෙන්ටද? සසම්භාවී පිවිසුම් මතකයට. සසම්භාවී පිවිසුම් මතකයෙන් ඊට පස්සේ යාට ඕන දත්ත එයා අරගෙන මේ අරගන්න දත්ත සියල්ල යන්නේ කොහෙටද? මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ තියෙන පාලන ඒකකයට. පාලන ඒකකයට තමයි මේ දත්ත සියල්ල යන්නේ. අපි හිතමු මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරන්න කියලා තමයි දත්තය ආවේ. Photoshop ඕපන් කරන්න කියලා දත්තයක් ආවා. එතකොට මේවා ඔක්කොම ක්‍රියාකාරී වෙලා මුලින්ම RAM එකට ගිහිල්ලා RAM එකෙන් කෑෂ් එකට ගිහිල්ලා මේ කටයුතු සිද්ධ වෙන්න මේ සියලුම දත්ත ටික යනවා පාලන ඒකකයේ ඇතුළට. දැන් පාලන ඒකකයේ මේ ටික අරගෙන වාර දෙනවා මේකේ ගණිතමය කටයුතු ටික කරන්න අංක ගණිතමය සහ තාර්කික ඒකකයට. මෙන්න ඔයාට මේ ටික ඇවිල්ලා තිනවා. දැන් ඔයා මේ ටික කරන්න ලෑස්ති වෙන්න. මේ අංක ගණිතමය සහ තාර්කික ඒකකයේ මේ වැඩ කටයුතු ටික දැන් සිද්ධ කරනවා. ඒ කන්ට්‍රෝල් යුනිට් එක කිව්වනේ ඔයා මේක කරන්න ඕන කියලා. right? දැන් ඔන්න මේ ටික මෙයා සිදු කරනවා. ඒ සිදු කරද්දී මෙයාගේ කාර්යභාරයන්ට, ඒ කියන්නේ අංක ගණිතමය සහ තාර්කික ඒකකයේ කාර්යභාරයන්ට ඕන වෙන දත්ත ටික යා ගබඩා කරලා තියෙනවා. කොහෙද? අර මෙමරි රෙජිස්ටර්ස් තාවකාලික. ලේසියට. එතකොට මෙයාගේ වැඩ ටික ලේසි. process එක ලේසි. සැකසුම් කටයුතු කරන්න ලේසි. අතනින් ටක් ගාලා දත්ත ගත්ත වැඩ කරා. දත්ත ටික ගත්ත වැඩ කරා. දත්ත ටික ගත්ත වැඩ කරා. කොහොම වැඩ ටික කරලා ඉවර වෙලා ඊළඟට මොකද්ද කරන්නේ? ඒ වැඩ ටික කරලා ඉවර වෙලා දැන් මේ වැඩ ටික ඉවර වෙච්ච වැඩ ටික අපි දෙන්න ඕන, අපි ප්‍රතිදානය කරන්න ඕන. ප්‍රොසෙස් කරලා ඉවරලා ප්‍රොසෙස් වෙච්ච දත්ත, ඒ කියන්නේ සකස් කරන ලද දත්ත අපි ප්‍රතිදානය කරන්න. ඒ ප්‍රතිදානය කරන කටයුත්ත කරන්නත් මොකද කරන්නේ? මෙයා ඉස්සෙල්ලා බාර දෙනවා සසම්භාවී පිවිසුම් මතකයට. ඔන්න මං වැඩ ටික කරා, මෙන්න ඔයාට බාරයි. මුලින්ම දෙන්නේ කොහෙටද? සසම්භාවී පිවිසුම් මතකයට. මෙන්න ඒ ටික අපි දෙනවා දැන්. මම මේ පැත්තෙන් දාන්න. සසම්භාවී පිවිසුම් මතකයට මේ ප්‍රොසෙස් කරපු ටික දෙනවා. ඔන්න මගේ වැඩ ඉවරයි කියලා දෙනවා. මෙයා ළඟට, මෙයා මෙතෙන්ට ගෙනල්ලා මෙතන තියාගෙන මොකද්ද කරන්නේ? අවශ්‍ය කට්ටියට බෙදලා දෙන්න. මෙයා මෙතනින් තමයි මේ අවුට්පුට් එක සිද්ධ කරන්නේ. ප්‍රතිදානය සිද්ධ කරන්නේ. කීබෝඩ් මවුස් හරහා අවුට්පුට් කරන එක කොටසක්, තව කොටසක් අපිට ඕන නම් ගබඩා කරනවා නම් ඒ ගබඩා කරන ටික කොහෙටද දාන්නේ? ද්විතීයික මතකයට ලබා දෙන්න.
සකසන ලද දත්ත සකසන ලද දත්ත මේ එනවා කොහෙටද සසම්භාවි පිවිසුම් මතකයට සසම්භාවි පිවිසුම් මතකයෙන් මේවා ප්‍රතිදානය කරන කොහටද ප්‍රතිදානය කරන්න එතනින් කොටසක් යනවා මොකට දෙන්න කියලා දන්නවනේ මේ ඇන්දේ මොකද්ද කියලා දන්නවනේ තිසංග රයිට් එකක් යනවා ඒ පැත්තට අනිත් ටික යනවා රයිට් ඔන්න මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාකාරීත්වය ඔහොම තමයි සිද්ධ වෙන්නේ මොනාරි එනවා දත්තයක් අපි මේ ඉන්පුට් එන්නේ කොහෙන්ද කියලාත් අපි දාමු ඉන්පුට් එන්නේ කොහෙන්ද කියලාත් අපි මෙතන ලකුණු කිරීමක් කරමු කවුද මේවා ඉන්පුට් කරන්නේ මේ කීබෝඩ් එක මම මේ ඇන්දේ කැතට ඇන්දේ මට ඔයගොල්ලෝ නැත්නම් ලස්සනට අඳින්න බෑ එනුලි ඈ මේ ඇන්දේ මවුස් එකක් රයිට් මේගොල්ලෝ තමයි ඉන්පුට් කරන්නේ ආදානය කරන්නේ
ඔන්න සංසිද්ධිය. ආදානය කරනවා කීබෝඩ් එකකින් මවුස් එකකිනුයි RAM එකට ගන්නවා. ඒ කියන්නේ සසම්භාව්‍ය පිවිසුම් මතකයට ඊට පස්සේ භාරක මතකයට එතනින් මධ්‍ය සැකසුම් ඒකකයට මධ්‍ය සැකසුම් ඒකකයේ ඇතුලේ ඉන්නවා 3 දෙනෙක් වැඩ කටයුතු කරන්න පාලන ඒකකය අංක ගණිතමය සහ තාර්කික ඒකකය සහ රෙජිස්ටර්. ඉතින් පාලන ඒකකයට ලැබෙන දත්ත උපදේශ එයා මොකද්ද කරන්නේ? අංක ගණිතමය සහ තාර්කික ඒකකයට බාර දෙනවා මේකේ තාර්කික ගැටලු අංක ගණිතමය ගැටලු ටික විසඳන්න. ඒ විසඳනකොට එයාට සහයට ඉන්නවා එක්කෙනෙක් මෙමරි රෙජිස්ටර් වලට බාර දෙනවා එයාට වැඩ කටයුතු වලට අවශ්‍ය දත්ත ටික తాවකාලිකව තියාගන්න. එයාගේ වැඩ කටයුතු කරනකම්. එතකොට මේ